මොකද්ද? ඔව්. කර්තෘකාරක වාක්‍ය සහ කර්තෘකාරක වාක්‍ය. කර්තෘකාරක වාක්‍ය සහ කර්මකාරක වාක්‍ය. කර්තෘකාරක වාක්‍ය සහ කර්මකාරක වාක්‍ය. කර්තෘකාරක වාක්‍ය සහ කර්මකාරක වාක්‍ය කියලා මාතෘකාවක් ලියාගන්න. කර්තෘකාරක වාක්‍ය සහ කර්මකාරක වාක්‍ය. හරි. ඔන්න බලන්න. දැන් මම ඔන්න තමයි කිව්වා. හරිද? කර්තෘකාරක වාක්‍ය සහ කර්මකාරක වාක්‍යනේ. දැන් මම වාක්‍යයක් ගන්නවා. මෙන්න. හරි. මෙන්න වාක්‍යයක් ලිව්වා. මොකද්ද? ගැහැණියක් දරුවන් නලවයි. මොකද වාක්‍ය? ගැහැණියක් දරුවන් නලවයි. මට කියන්න හංසිකා ඉන්නව නේද? හංසිකා හිරුනි හිරුෂි හංසිකා හිරුෂි ඉන්නව නේද? නෑ. හිමාෂා නෑ. නේද? හරි. එතකොට කවිෂ්ක ඉන්නවද? කවිෂ්ක එන්නේ. අශාන් ඉන්නවද? අශාන් කතා නෑ. දීපා සංජීවනි ඉන්නවද? ඔව් සර්. හරි. පුතා මට ඔයා කියන්න මේ වාක්‍යයේ ගැහැණියක් උක්තද අනුක්තද? උක්ත. ටග්ගාලා බෙල්ලලා බැලුවා නේ. උක්ත අනුක්ත වේද? හරි. ගැහැණියක් උක්තයි. මේකේ අනුක්ත පදේ මොකද්ද දීපා? ගැහැණියක. එහෙනම් මෙන්න බලන්න. මම මේ කර්තෘකාරක සහ කර්මකාරක වාක්‍ය උගන්වන්නේ. හරිද? දැන් ගැහැණියක් මේ තමයි දරුවෝ කර්තෘ. මේ කවුද? කර්තෘ. මෙයා කවුද? උක්තයි. මෙයා උක්තයි. කර්තෘ උක්ත වේ. දරුවන් මෙන්න තියෙනවා මොකද්ද? කර්මය. එයා කර්මය. මෙයා මොකද වෙන්නේ? අනුක්තයි. මෙන්න තියෙනවා මොකද්ද? ක්‍රියා වාක්‍යත්. ආඛ්‍යාතය. ආඛ්‍යාතය නැත්නම් අවසාන ක්‍රියාව. ආඛ්‍යාතය නැත්නම් අවසාන ක්‍රියාව. ඕම් බලන්න. මේකේ තියෙන හොඳම වැඩේ තමයි මේක. දැන් මගේ පුතේ ඕම් බලන්න වෙන වැඩ කිසිම වැඩක් එපා. ලියන්න කියන්නේ මොනවද මම කියන දේ අහගන්න වේද. දැන් ඔයාලට පේනවද මේ වාක්‍යයේ නලවයි. මොකද? නලවයි. මේ තියෙන අවසාන ක්‍රියාවනේ. නලවයි. දැන් ඔයාලට නලවයි කියනකොටම අහන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අම්මා මේ නලවයි. නේද?
අම්මා මේ නලවයි කියනකොට අම්මා අහන්නේ මොකද්ද? අම්මා අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? නලවයි කියනකොට අම්මා අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? නලවයි කවුද? නලවයි කියනකොට අහනවා ප්‍රශ්නය මොකද්ද? කවුද? මෙන්න අහන ප්‍රශ්නේ. ප්‍රශ්නේ බලන්නකෝ. නලවයි කවුද? ගැහණියක්. දැක නලවයි කවුද? ගැහණියක්. කවුරුන්ද? එහෙම නැත්නම් මොනුන්ද? දැක්කද? මොනුන්ද? ගැහණියක් මොනුන්ද නලවන්නේ? දරුවන්. දරුවන්. ආම් බලන්නකෝ. නලවයි කවුද? ගැහණියක් මොනුන්ද? දරුවන්. දැන් මෙන්න මේ වාක්‍යයට අනුව බලන්න දරුවෝ. අවසාන ක්‍රියාවෙන් කැපිලා පෙනුනේ කවුද? ගැහැණියක්. ගැහණියක්. අවසාන ක්‍රියාවෙන් කැපිලා පේනවා හෙවත් අවසාන ක්‍රියාවෙන් උක්ත වෙන්නේ කවුද? ගැහණියක්. එහෙනම් අවසාන ක්‍රියාවෙන් උක්ත වෙච්ච පදය කර්තෘද කර්මද? කර්තෘ. කර්තෘ. එහෙනම් අවසාන ක්‍රියාවෙන් කර්තෘ උක්ත වෙයි නම් එවැනි වාක්‍ය වලට කියනවා මයි පුතා මොනවා කියලාද? අවසාන ක්‍රියාවෙන් කර්තෘ උක්ත වෙයි නම් එවැනි වාක්‍ය කර්මකාරක වාක්‍ය. කර්මකාරක වාක්‍ය. කර්තෘකාරක වාක්‍ය. අවසාන ක්‍රියාවෙන් කර්තෘ කැපිලා පේනවනේ. කර්තෘ නියුක්ත වෙන්නේ. එහෙනම් අවසාන ක්‍රියාවෙන් කර්තෘ උක්ත වෙයි නම් එවැනි වාක්‍ය වලට අපි කියනවා කර්තෘකාරක වාක්‍ය. දැකද? අවසාන ක්‍රියාවෙන් කර්තෘ උක්ත වෙයි නම් නැත්නම් කර්තෘ කැපිලා පේයි නම් අපි ඒවට කියන මොකද්ද? කර්තෘකාරක වාක්‍ය. එහෙම නැත්නම් ඕකේ තව පැත්තක් තියෙනවා. මේ බලන්නකෝ. ගැහණියක් කියන කර්තෘ ඉන්නවනේ. ගැහණියක් කියන කර්තෘ නැත්නම් උක්ත කර්තෘ. මෙන්න මේ කියන උක්ත කර්තෘට ඕන විදියට මේ කියන උක්ත කර්තෘට ඕන විදියට ආඛ්‍යාතේ තියලා තියෙනවා නම් මොකද වෙන්නේ? මේ කියන උක්ත කර්තෘට ඕන විදියට ආඛ්‍යාතේ තියලා තියෙනවා නම් ඒ කියන්නේ කර්තෘට ඕන විදියට අවසාන ක්‍රියාව සිද්ධ වෙයි නම් එවැනි වාක්‍ය වෙලටත් අපි කියන්නේ කර්තෘකාරකමය තමයි. මේක මේ පැත්තටත් අපිට කියන්න පුළුවන්. මේ පැත්තට කියන්නත් පුළුවන්. ඔයාලට ඕනම වාක්‍යයක් දැක්කම ඉස්සෙල්ලාම මේ වාක්‍යයේ කර්තෘ කවුද, කර්මය කවුද, ආඛ්‍යාතේ කවුද කියලා වෙන් කරගන්න. ඒ වගේම කර්තෘ උක්තද අනුක්තද බලන්න. කර්මය උක්තද අනුක්තද බලන්න. ඒ බලපුවම ඔයාලට පේනවා අවසාන ක්‍රියාවෙන් කර්තෘ උක්ත වෙයි නම් එවැනි වාක්‍ය කර්තෘකාරකයි කියලා මගේ පුතා. දැන් පැහැදිලිද? පැහැදිලි සර්. හරි. එහෙනම් අපි ලියමුද කර්තෘකාරක වාක්‍ය සහ කර්මකාරක වාක්‍යනි නේද? එහෙම නේද ලිව්වේ? ඔව් සර් එහෙම ලිව්වේ. හරි. එහෙනම් දැන් අනුමාතෘකාවක් ලියා ගන්න කර්තෘකාරක වාක්‍ය. ඒක ලියා ගන්න මේක ලියා ගන්න දෙනවා. මේක ලියා ගන්න දෙන්න කලින් මම කියන මාතෘකාව ලියා ගන්නකො. කර්තෘකාරක වාක්‍ය. හරි සර්. කර්තෘකාරක වාක්‍ය. හරි. යටින් ලියන්න මෙන්න මෙහෙම. කර්තෘකාරක වාක්‍යයක් යනු කර්තෘකාරක වාක්‍යයක් යනු කර්තෘකාරක වාක්‍යයක් යනු කර්තෘ උක්ත වූ
ලියාගෙන යන්න එකටම කතෘ උක්ත වූ කර්මය අනුක්ත වූ දැක කතෘ උක්ත වූ කර්මය අනුක්ත වූ කර්මය අනුක්ත වූ උක්ත කතෘට අනුව උක්ත කතෘට අනුව ආඛ්‍යාතේ තබන්නා වූ 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 වාක්‍යන්ය දැන් ලිව්ව මතකද කතෘකාරක වාක්‍ය යනු කියලා නේ විශේෂ ලිව්වේ කතෘකාරක වාක්‍ය යනු කතෘ උක්ත වූ කර්මය අනුක්ත වූ උක්ත කතෘට අනුව ආඛ්‍යාතේ තබන්නා වූ වාක්‍යන්ය එනම් අවසාන ක්‍රියාව හෙවත් ආඛ්‍යාතයෙන් කතෘ උක්ත වෙයි නම් අවසාන ක්‍රියාව හේවත් ආඛ්‍යාතයෙන් කතෘ උක්ත වෙයි නම් ආඛ්‍යාතයෙන් කතෘ උක්ත වෙයි නම් එවැනි වාක්‍ය මේ නමින් හඳුන්වයි එවැනි වාක්‍ය මේ නමින් හඳුන්වයි හරි උදාහරණ දාලා මේක ලියාගන්න උදාහරණයට ඕකස ලියාගන්නේ ඔව් උදාහරණ කියලා දාලා මේක ලියාගන්නකො කවුද කියන එක මේ වාක්‍ය ලියාගෙන මේකත් ඕන ලියාගන්න මේ අවසාන ක්‍රියා ආඛ්‍යාතෙන් අවසාන ක්‍රියාවෙන් අපි අහන්නේ මේ ඒක තුලින් අහනවා මේ බලන්න මේකත් ලියාගන්න කමන්නේ නලවයි කවුද කියන ප්‍රශ්නේ විතරම අහන්නේ අපි කරනවා දැන් අපි කියමු නේද මම මල් කඩමි කියමුකෝ සරල මාර්ගයක් මම මල් කඩමි කවුද කියන ප්‍රශ්නේ තියෙන්නේ කඩමි දැන් ඔයාලා කිව්වොත් එහෙම
අම්මා මේන් කඩනවෝ. අම්මා අහන්නේ එකපාරටම කවුද බං කියලානේ. ඊට පස්සේනේ අහන්නේ මොනවද බං කඩන්නේ? නලවයි කවුද ගැහණියා මොනුන්ද දරුවන් නලවන්නේමයි පුතේ. දරුවන් නලවන්නේ. හරි. අපි තව වාක්‍යයක් දෙකක් ලියාගමුකෝ. තව වාක්‍යයක් දෙකක් ලියාගමුකෝ බලන්න. ළමයා මල් කඩයි. මම මේක මකන්නම්කෝ දැන්. ඔය විදිහටම සර් ලියන්න ඕන. නෑ. ඔයාලා ඉස්සෙල්ලා ලියාගන්න වාක්‍යය ළමයා මල් කඩයි. ළමයා මල් කඩයි. ළමයා මල් කඩයි. දැන් මේකෙත් බලන්නකෝ. ළමයා තමයි කවුද? කර්තෘ. ලියන්න එපා මේක ඈ මම මේ ඔයාලට තේරුම් කරන්න. එයා උක්තයිනේ. මල් මොකද වෙන්නේ? කර්මය. නේ කර්මය. මෙයා අනුක්තයිනේ. කඩයි මොකද වෙන්නේ? අවසාන ක්‍රියාව. එහෙම නැත්නම් ආඛ්‍යාතය. මේ බලන්නකෝ. නේද? කඩයි කවුද? නේ? කඩයි කවුද? මොනවද? දැක්කද අහන ප්‍රශ්නේ? දැන් ඔබ කර්මකාරකයට යනකොට වෙනස් වෙනවා දරුවෝ. බලන්න මම ඒකයි මේක තේරුම් කරලා දෙන්නේ. කර්මකාරකයට යද්දී ඔය පැත්තට නෙමෙයි අපි ඔබ අහන්නේ. හරිද? දැන් මෙතනදී කවුද කියලානේ අහන්නේ. අපි කර්මකාරකයට ගියාම අහන්නේ නේද? වෙනස්ම රටාවකට. ඒකයි මේ ඔයාලගේ හිතේ තියෙන්න ඕනේ. දැන් අපි මේ වාක්‍යයක් කියද්දී මේක ලියලා ඉන්නේ නැහැ. මම මේ ඔයාලගේ හිතෙන් අහන්න ඕනේ ප්‍රශ්නේ. හිත ඇතුලෙන්. ඒතකොට වාක්‍යයක් ඕන වාක්‍යයක් නිර්මාණය කරගන්න පහසු දෙයක් තියෙනවා. ඒක තමයි මම මේ කියලා දෙන්නේ. කඩයි කවුද? ළමයි මොනවද? මල් කඩන්නේ. දැකද? හරි. ළමයා මල් කඩයි. ළමයා මල් කඩයි. තව වාක්‍යයක් ලියාගන්න. තව වාක්‍යයක් ලියාගන්න. මම පොතක් කියවමි. මම පොතක් කියවමි. දැන් මේ වාක්‍යය දරුවනේ මේ වාක්‍යයේ තිරි දෙකක් ගහගන්න මේ දෙකට. අත්‍රෝට ආඛ්‍යාතයට. මම පොතක් කියවමි. දැන් ඒකෙත් බලන්නකෝ. මම පොතක් කියවමි. නේ? මම උක්තයි. නේද? ඒ වගේම කර්තෘ පොතක් අනුක්තයි. ඒ කර්මය කියවමි ආඛ්‍යාතය. මේ බලන්නකෝ කියවමි. එතකොට අපිට එකපාරටම අහන්නේ කියවමි. කියද්දී අපි අහන්නේ මොනවද කියලා නෙමෙයි කියවමි කවුද? ඒක කියවමි කවුද? මම මොනවද? පොතක්. දෙක කියවමි කවුද? විතරම කවුද කියන ප්‍රශ්නේ තියෙනවා දරුවෝ මේ කර්තෘකාරකේ. නේද? හරි. මම පොතක් කියවමි. තව ලියන වාක්‍යයක්. ගුරුතුමිය පාඩම ඉගැන්වූවාය. ගුරුතුමිය පාඩම ඉගැන්වූවාය. අර සකුන්දලාගේ අර අයියද කවුද ඉන්නේ අපේ වයස? ගුරුතුමිය පාඩම ඉගැන්වූවාය. ගුරුතුමිය පාඩම ඉගැන්වූවාය. නේද? ඒකෙත් ගහගන්න ගුරුතුමිය කියන එකටයි ඉගැන්වූවාය කියන එකටයි ඉරි ගහගන්න. දැන් බලන්න එතනදී අහන ප්‍රශ්නේ ඉගැන්වූවාය. ඒකට අහන්නේ මොනවද කියලා නෙමෙයිනේ. කවුද? ඉගැන්වූවාය. අම්මාද මට උගන්වුවා. කවුද? ගුරුතුමිය. ඉගැන්වූවාය. කවුද? ගුරුතුමිය.
මොනවද පාඩම නේද? හරි. දරුවෝ දැන් කර්තෘකාරක වාක්‍යයක් වැටහුණාද? ඔව්. මේක ඔව් සර්. තේරුම් නැති කෙනෙක් ඉන්නවද? මට කියන්නකෝ තව. මේක වැටහුන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න. වැටහුන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න. හරි. එහෙනම් කර්තෘකාරක වාක්‍ය හරි නේද? කර්තෘකාරක වාක්‍ය හරිනේ. හරි සර්. හරි. නේද? හරි. ඊළඟට ලියන්න මෙන්න මෙහෙම. ඊළඟ මෙහෙම ලියන්න. මාතෘකාවක් කර්තෘකාරක වාක්‍යයක්. කර්තෘකාරක වාක්‍යයක්. කර්මකාරක වාක්‍යයක් බවට කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට පත් කිරීමේදී අනුගමනය කළ යුතු පියවර කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට පත් කිරීමේදී අනුගමනය කළ යුතු පියවර 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 හරි මම පියවර ටික කියන්නම් ලියා ගන්න අපි මම පස්සේ කර්තෘකාරක වාක්‍යයේදීම මේ පියවර කියලා දෙන්නම් පියවර ටික ලියා ගන්න ඉස්සෙල්ලා පියවර පළවෙනි පියවර තමයි දරුවෝ පළවෙනි පියවර තමයි කර්තෘ අනුක්ත කළ යුතුය කර්තෘ අනුක්ත කළ යුතුය කර්තෘ අනුක්ත කළ යුතුය කර්තෘ අනුක්ත කළ යුතුය දෙවනි පියවර අනුක්ත කර්තෘට පසුව අනුක්ත කර්තෘට පසුව විසින් නිපාතය තැබිය යුතුය නැත්නම් යෙදිය යුතුය අනුක්ත කර්තෘට පසුව විසින් නිපාතය යෙදිය යුතුය නැත්නම් තැබිය යුතුය විසින් නිපාතය යෙදිය යුතුය නැත්නම් තැබිය යුතුය විසින් නිපාතය තැබිය යුතුය හරි තුන්වෙනි පියවර කර්මය උක්ත කළ යුතුය
කර්මය උක්ත කළ යුතුය. කර්මය උක්ත කළ යුතුය. කර්මය උක්ත කළ යුතුය. හතරවෙනි පියවර උක්ත කර්මයට අනුව උක්ත කර්මයට අනුව උක්ත කර්මයට අනුව ලද හෝ මේ උදුරු ඇතුලේ ලද හෝ ලබ ලබ උක්ත කර්මයට අනුව ලද හෝ ලබ ධාතු වලින් ලබ ධාතු වලින් ආඛ්‍යාතේ තැබිය යුතුය. 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 පස්වෙනි පියවර තමයි ආඛ්‍යාතේ තැබීමේදී කාල භේදය කමාවක් වචන භේදය කමාවක් පුරුෂ භේදය වෙනස් නොකළ යුතුය. ආඛ්‍යාතේ තැබීමේදී කාල භේදය වචන භේදය පුරුෂ භේදය වෙනස් නොකළ යුතුය. වෙනස් නොකළ යුතුය. දැන් පියවර ටික හරිනේ. පියවර ටික හරිද? හරි සර්. හරි. නැවත මම කියනවා පියවර ටික. මොනවාද පියවර ටික? කර්තෘ අනුක්ත කළ යුතුය. අනුක්ත කර්තෘට පසුව විසින් නිපාතයේ දිය යුතුය. කර්මය උක්ත කළ යුතුය. උක්ත කර්මයට අනුව ලද හෝ ලබ ධාතු වලින් නේද? ලබ ධාතු වලින් මොකද්ද? ආඛ්‍යාතයේ තැබිය යුතුය. පස්වෙනි රීතිය මම කිව්වේ ආඛ්‍යාතයේ තැබීමේදී කාල භේදය වචන භේදය පුරුෂ භේදය වෙනස් නොකළ යුතුය. ඒ කියන්නේ කිසිම දෙයකට ඒකට අත ගහන්න එපා. ඒ කියන්නේ පස්වෙනි පියවර ගැන හිතුවේ නැති වුණාටම කමන්නේ. පස්වෙනි පියවර ගැන කිසිම දෙයක් වෙනස් කරන්න නැහැ. තිබ්බ විදිහටම තියන්න තියෙන්නේ. එච්චරයි. මතක තියාගන්න. තිබ්බ විදිහටම තියන්න. කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ. කාල ભેදයක් තියෙනවා නම් ඒ අතීත කාල නම් අතීත කාලෙම තියෙනවා. වර්තමාන කාල නම් වර්තමාන කාලෙම තියෙනවා. අනාගත කාල නම් අනාගත කාලෙම තියෙනවා. ඒක වචන නම් ඒක වචනෙම තියෙනවා. බහුවචන නම් බහුවචනෙම තියෙනවා. වෙනස් කරන්නේ නැහැ. පුරුෂ ભેදයක් උත්තම පුරුෂය නම් උත්තම පුරුෂය, මධ්‍යම පුරුෂය නම් මධ්‍යම පුරුෂය, ප්‍රථම පුරුෂය නම් ප්‍රථම පුරුෂය. නෑ ඒවා වෙනස් කරන්නේ නැහැ. එච්චරයි මතක තියාගන්න. හරි. 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 හතරවෙනි රීතිය පොඩ්ඩක් කියන්න. හතරවෙනි රීතිය මම කිව්වේ
උක්ත කර්මයට අනුව ලද හෝ ලබ ධාතු වලින් ආඛ්‍යාතයේ තැබිය යුතුය. ලබ ධාතු වලින් ආඛ්‍යාතයේ තැබිය යුතුය කියලා. ආඛ්‍යාතයේ තැබිය යුතුය. හරි. දැන් නැවත මාතෘකාවක් ලියාගෙන අනුමාතෘකාවක් කර්මකාරක වාක්‍ය කියලා. කර්මකාරක වාක්‍ය කියලා මාතෘකාව ලියාගන්න. කර්මකාරක වාක්‍ය. එතෙන්ද ලියන්න මෙන්න මෙහෙම එකලා ඈ. එතෙන් ලියන්න මෙන්න මෙහෙම. කර්මකාරක වාක්‍යයක් යනු කර්තෘ අනුක්ත වූ කර්මය උක්ත වූ කර්තෘ අනුක්ත වූ කර්මය උක්ත වූ කර්මයට අනුව මොකද ඉන්නේ කර්තෘ අනුක්ත වූ කර්මය උක්ත වූ මෙහෙම ලියන්න. කර්තෘ අනුක්ත වූ කර්මය උක්ත වූ උක්ත කර්මයට අනුව එහෙම ලියන්න. උක්ත කර්මයට අනුව ආඛ්‍යාතයේ තබන්නා වූ වාක්‍යන්ය එනම් අවසාන ක්‍රියාව හෙවත් ආඛ්‍යාතයෙන් කර්මය උක්ත වෙයි නම් එවැනි වාක්‍ය කර්මය උක්ත වෙයි නම් එවැනි වාක්‍ය මේ නමින් හඳුන්වයි. එවැනි වාක්‍ය මේ නමින් හඳුන්වයි. චතුරංග මොකද්ද මැසේජ් එකක් දැම්මේ? හරි.
හඳුන්වයි. අපි බලමු දරුවෝ. ඕම් බලා ගන්න ඈ. ඕම් බලා ගන්න. අර අපි පළවෙනි වාක්‍යෙම අපි නැවත හදමු. අපි කර්තෘකාරකයේදී හැදුව වාක්‍යයක් තියෙනවනේ. ඒකම අරන් මම කියලා දෙන්නම්. ඒකම අරන් මම කියලා දෙන්නම්. හරිද? කර්තෘකාරක වාක්‍ය ලිවීම කොහොමද අපි? ගැහැණියක් දරුවන් නලවයි. මේකනේ වාක්‍යය. අපි කලින් ගත්ත වාක්‍යය. ගැහැණියක් දරුවන් නලවයි. ඔකනේ අපි ගත්ත වාක්‍යය. දැන් අපි මේ කිව්ව පියවර ටිකට අනුව හදමු. කිව්ව පියවර ටිකට අනුව හදමු. මොකද්ද? මුලින්ම කරන්න ඕනේ මොකද්ද? කර්තෘ අනුක්ත කරන්න ඕනේ. කර්තෘ අනුක්ත කිරීම. හරිද? කර්තෘ අනුක්ත කරනවා. හරි. දැන් කර්තෘ කවුද? ගැහැණියක් නේද? කර්තෘ ගැහැණියක් නේ. ඔව් සර්. හරි. එහෙනම් ගැහැණියක් අනුක්ත වුණාම මොකද්ද? ගැහැණියක අනුක්ත කරා. හරිද? අපේ දෙවෙනි පියවර මොකද්ද? අනුක්ත කර්තෘ පසුව නිපාතයේ දිය යුතුය. අනුක්ත විසින් ප්‍රත්‍ය එකතු කළ අනුක්ත යුතුය. කර්තෘට පසුව විසින් නිපාතයේ යෙදිය යුතුය. විසින් නිපාතය යෙදීම. විසින් නිපාතය යෙදීම. මෙන්න යොදනවා විසින්. 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 ඔන්න තමයි විසින්. ඔන්න බලන්න වාක්‍ය හැදෙන විදිය ඈ. ඊළඟ පියවර මොකද්ද? කර්මය උක්ත කළ යුතුය. කර්මය මොකද කරන්න ඕනේ? උක්ත කිරීම. දැන් දරුවන් උක්ත කරන්න දරුවෝ. දරුවෝ. දරුවන් උක්ත කරන්න දරුවෝ නේද? හරි. දරුවන් උක්ත කරන්න දරුවෝ. දැන් මොකද කරන්න ඕනේ? ආඛ්‍යාතේ දැබීම. හතරවෙනි පිළ මොකද්ද? ආඛ්‍යාතේ දැබීමනි. ආඛ්‍යාතේ තියන්න ඕනේ කොහොමද දරුවෝ? ආඛ්‍යාතේ තියන්න ඕනේ කොහොමද? උක්ත කර්මයට අනුව නේද? උක්ත කර්මයට අනුව ආඛ්‍යාතේ දිනනවා අපි දැන්. උක්ත කර්මය කවුද? මෙන්න දරුවෝ. දරුවන්ට ඕන විදියට ආඛ්‍යාතේ අපි තියනවා. නේද? අපි කොහොමද තියන්නේ නම් මේක ආඛ්‍යාතේ? නලවනු ලබති. නලවනු ලබති. දැක්කද? ආඛ්‍යාතේ දීපම මතකද දැන්? නලවනු ලබති. දැන් ඒ අනුව අපිට වාක්‍යයක් ලියන්න පුළුවන්. ඒ අනුව අපි වාක්‍යයක් ලියනවා. මොකද දැන් මේ ටික එකතු කළා ගැහැණියක විසින් දරුවෝ නලවනු ලබති. දැන් හරි නේද වාක්‍ය දරුවෝ? ගැහැණියක විසින් දරුවෝ නලවනු ලබති. දැන් කර්තෘකාරකයේදී ගැහැණියක් දරුවන් නලවයි. කර්මකාරකයේදී ගැහැණියක විසින් දරුවෝ නලවනු ලබති. හරිනේ? හරි නේද? හරි සර්. හරි. එහෙනම් මේක ලියා ගන්නකොට මෙතන ඉඳලම ලියා ගන්න ඕනේ. මෙතන ඉඳලම මේ වාක්‍ය නිකන් ලිව්වා නේද? ඔව්. දැන් අපි කර්මකාරක වාක්‍ය විදිහට හැදුවා. ඒ හදලා එන වාක්‍ය ලිව්වා.
ඒක අපේ සර් ඔව් සර් ඩේටා ඉවරුණා සර් කාඩ් එකක් දාගත්ත දැන් ඒ කියන්නේ ඉස්සෙල්ලා දැන් ඔයාලට කට් වුණාද ගොඩක් ඕක කියලා දෙද්දි මේ ටික කියලා දෙද්දින්ද ඔව් හරි මේක ලියා ගන්නකො පුතා ඉස්සෙල්ලා මේක ලියා ගන්න මම නැවත කියලා දෙන්නම් මේ ටික ලියා ගන්න මේ විදිහටම ලියන්න මේ විදිහටම ලියන්න පුතා හරි නේද? හරි. දැන් අහගන්නකො නැවත මම ඔක්කොම තේරෙන්න කියලා දෙන්න. අපි කර්තෘකාරක කර්මකාරක වාක්‍යනේ දැන් කර්තෘකාරක වාක්‍යයක් අපි කලින් හැදුවා. ගැහණියක දරුවන් නලවයි. මම ඒකම කර්මකාරකේ පෙරලවුවා. පියවර කොහොමද? අපි අනුගමනය කරන පියවර ටිකත් එක්ක. මොකද්ද? දැන් ගැහණියක් උක්තයිනේ. අපි මෙන්න කර්තෘ අනුක්ත කරා. ගැහණියක දරුවන් අනුක්ත කර්තෘට පසුව විසින් නිපාතය දුවා. අයොදන්න ඕනේ අන්න විසිනුත් දැම්මා. ඊළඟට මොකද වෙන්න? කර්මය උක්ත කරන්න ඕනි. මෙන්න දරුවන් නේද කර්මය මෙන්න උක්ත කරා. එතකොට මොකද වෙන්නේ? දරුවෝ. ඊළඟට නේද මෙවන අවසාන ක්‍රියාව හේවත් ආඛ්‍යාතේ තියන්න ඕනි. හැබැයි ආඛ්‍යාතේ තියන්න ඕනේ කාට ඕන විදිහට? උක්ත කර්තෘට ඕන විදිහට. ඒ අනුව මෙන්න අපි තිබ්බා නලවනු ලබති. ඉතින් අපිට එතකොට මේ ටික ඔක්කොම එකතු කරපුවම වාක්‍යයක් හැදෙනවා. ගැහණියක විසින් දරුවෝ නලවනු ලබති. දැන් ඒක කර්මකාරකයි. මේක කර්මකාරකයි. ඔන්න බලන්න මම මේ ටික අයින් කරලා මේකත් අයින් කරලා මම මේ වාක්‍ය නැවත ටිකක් උඩට අරන් ලියන්නම්. මොකද්ද? ගැහණියක විසින් දරුවෝ නලවනු ලබති. හරි. මෙන්න මම මේ වාක්‍යය නැවත උඩට අරන් ලිව්වේ ඔයාලට මේකේ පුංචි දෙයක් පෙන්වන්න ඕන නිසා. මොකක්ද දන්නවද මේක? දැන් ගැහණියක දැන් මෙතන කවුද? කර්තෘ. කොහොම බලන්න ඈ. ගැහණියක කර්තෘනේ. හැබැයි මෙයා මොකද වෙන්නේ? අනුක්තයි. විසින් කියන්නේ නිපාතය. නිපාතය.
දරුවෝ කියන්නේ කර්මය. හැබැයි මෙයා මොකද වෙන්නේ? උක්තයි. අර කලින් අහපු පුතාගේ ප්‍රශ්නෙට උත්තරයක්. සර් හැම වෙලාවෙම කර්තෘ උක්ත වෙනවද? දැන් පේනවද නෑ අනුත්තත් වෙනවා කියලා. හරි. නලවනු ලබති. මෙන්න ආඛ්‍යාතය. ආඛ්‍යාතය. මෙන්න ආඛ්‍යාතය. මෙන්න ආඛ්‍යාතය. හරි. දැන් බලන්න මයි පුතේ. මෙන්න මෙහෙම දෙයක්. ඔයාලට කලින් වාක්‍යය මතකද? කලින් වාක්‍යය මතකද? නේද? අපි කලින් වාක්‍යය ලිව්වේ දරුවන් නලවයිනි. නලවයි කියනකොට අපිට ඇති වෙච්ච ප්‍රශ්න මොකද? කවුද? ගැහැණියක් මොනුන්ද දරුවන්. එහෙමනේ අපි හිතුවේ. හැබැයි මෙතනදී බලන්න නලවනු ලබති. නලවනු ලබති අපිට ඇති වෙන්නේ කවුද කියන ප්‍රශ්නේ නෙමෙයි මොනුන්ද. බලන්නකෝ නලවනු ලබති මොනුන්ද. නලවනු ලබති මොනුන්ද දරුවන් කවුද ගැහැණියක විසින්. දැන් දැක්කද දරුවෝ අර ප්‍රශ්නේ වෙනස් නේද? කලින් අහපු ප්‍රශ්නේ කර්තෘකාරකයේදී අහන්නේ අපි මොකද්ද? නලවයි එහෙමනේ තිබ්බේ. නලවයි කවුද ගැහැණියක් මොනුන්ද දරුවන්. හැබැයි මෙතනදී අහනවා නලවනු ලබති මොනුන්ද දරුවෝ කවුද ගැහැණියක විසින්. දැක්කද වෙනස? දැන් මෙතනදී උනේ අවසාන ක්‍රියාව හෙවත් ආඛ්‍යාතයෙන් කැපිලා පෙනුනේ කවුද? කර්තෘ නෙමෙයි. කවුද? කර්මය. අවසාන ක්‍රියාවෙන් කර්තෘ නෙමෙයි කර්මය නැත්නම් අවසාන ක්‍රියාවෙන් කර්මය උක්ත වෙයි නම් එවැනි වාක්‍ය වලට අපි කියනවා කර්මකාරකයි. දැන් පැහැදිලිද? කර්තෘකාරකයි කියන්නේ මොකද්ද? අවසාන ක්‍රියාවෙන් කර්තෘ උක්ත වෙයි නම් ඒ කර්තෘකාරකයි. අවසාන ක්‍රියාවෙන් කර්මය උක්ත වෙයි නම් ඒවා කර්මකාරකයි. දැන් පැහැදිලිද මගේ දරුවෝ? පැහැදිලි සර්. පැහැදිලි. පැහැදිලිනේ. හරි. පැහැදිලි. මුදටම පැහැදිලිනේ. හරි. එහෙනම් මම නේද? එහෙනම් මම ඔයාලට පොඩි වැඩක් දෙන්නම්. නේද? එහෙනම් මම ඔයාලට පොඩි වැඩක් දෙනවා. ගෙදර ඉඳලා කරන්න ඕනේ. ගෙදර ඉඳලා කරන්න ඕනේ. මම ඊළඟ දවසේ අහනවා ටක් ටක් ගාලා හැම කෙනාගේම මයික් එක ඔන් කරන්න කියලා අහනවා. ඔයාලගේ අච්චු පොතේ ඔය නෝට් පොතෙන් පැත්තකින් ලියා ගන්න. අච්චු පොතේ පිටු අංකේ මම කියන්නම්. මේ පිටු අංකේ තියෙන වැඩේ කරන්න ගෙදරදී. ඔයාලගේ අච්චු පොතේ 114 වෙනි පිටුවේ 114 වෙනි පිටුවේ තියෙනවා කර්මකාරක වාක්‍ය ටිකක් දීලා කර්මකාරකයට හරවන්නත් තව වාක්‍ය ටිකක් දීලා කර්තෘකාරකයට හරවන්නත්. හරිද? ඒ වාක්‍ය ටික ගෙදරදී හදන්න ඕනේ. හරිද? ඒ වාක්‍ය ටික ගෙදරදී හදන්න ඕනේ. එතකොට කර්තෘකාරක කර්මකාරක වාක්‍ය බවට පත් කරන්න මම කියලා දුන්නා නේද? ටිකක් ඔයාලට මෙච්චර කාලයක් ටිකක් අවුල් සහගතව තිබ්බ තැනක් ඒ අවුල වියවුල ලියලා ඔයාලට තේරෙන භාෂාවෙන් කියලා දුන්නා මගේ පුතේ. ඒක ඔයාලා තේරුම් ගන්න ඕනේ හරියට. පැහැදිලිනේ? හරි. මම හරිද? ඊළඟ දවසේ සිංහල පන්තියේදී ඔයාලගේ අච්චු පොතේ තව පාඩමකුත්. ඒ කියන්නේ අච්චු පොතේ පාඩමක් කියන්නේ සාහිත්‍ය පාඩමකුත් ව්‍යාකරණ පාඩමකුත් දෙකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඊළඟ දවසේ කරන ව්‍යාකරණ පාඩම තමයි දරුවෝ ලැහැත් වෙලා ඉන්න. මොකද්ද? ක්‍රියාපද කියන ව්‍යාකරණ පාඩමට මම එනවා. ඒ වගේම සාහිත්‍ය පාඩමක් ගැන පැහැදිලි කිරීමකටත් මම එනවා. එහෙනම් නේද? අදට දරුවෝ මම ඔයාලගේ කාලය පොඩ්ඩක් කලින් නවත්තිනවා. ඔව්. ආයි කවද්ද සර් ක්ලාස් තියෙන්නේ? ආයි කවද්ද තියෙන්නේ පුතා? සඳුදාම තමයි. මම කාලසටහන ගෲප් එකට දාලා තියෙන්නේ. සඳුදා මේ දන්නේ නැති අය අහගන්නකො. සඳුදා උදේ අදනේ මේ වගේ දවසක සඳුදා උදේ 6 ඉඳලා 8 වෙනකන් ඉතිහාසය. සඳුදා දවසේම හවස, කියන්නේ සඳුදා දවසේම රෑ 8 ඉඳලා 10 වෙනකන්
සිංහල. දැන් අද මම පැය භාගයක් කලින් මේ ඉවර කරන්න හදන්නේ. ඒක නිසා. හරිද? ඒක තමයි කාලසටහන. ඒක වෙනස් වෙන්නේ. සඳුදා උදේ 6ට තියෙනවා. උදේ 6 ඉඳලා 8 වෙනකන් ඉතිහාසයේ රෑ නේද? ඔව් 8 ඉඳලා 10 වෙනකන් සිංහල දෙනවා. හරිනේ? එතකොට ඕක තමයි කාලසටහන. ඕක වෙනස් වෙන්නේ නැහැ. අනිත් එක මගේ පුතේ ආගන්නේ. අනිත් එක මගේ පුතේ ඔයාලගේ group එකට මම මැසේජ් එකක් දැම්මා. ඔයාලගේ group එකේ මේ 9 වසර මගේ මම දන්නේ අනිත් group ගැන මේ මගේ සිංහල ඉතිහාසයේ පන්තියට ඔයාලට group එකක් හදලා ඇඩ් කරලා ඉන්නේ ළමයි. ඒ group එකට වෙන කිසිදු ගුරුවරයෙක්ගේ link එකක් දාගන්න බෑ ඔයාලා. මට අහුවෙන්නත් එපා. මට දාපු කෙනා හොයන්න පුළුවන්. වෙන කිසිදු ගුරුවරයෙක්ගේ link දාන්න බෑ. ඒකේ share කරන්න බෑ. ඒ වගේම අනවශ්‍ය post දාන්නත් බෑ. ඒ කියන්නේ එක game ගන්න ඔය සෙල්ලම් කරන game වල post එක data දෙනවා අරක දෙනවා මේක දෙනවා කියලා ඔය කියන පට්ටපල් බොරු post. ඒ වගේම sticker comment අරවා මෙව කතන්දර බෑ. ඒකට මම එහෙම කියන්නේ ඇයි දන්නවද? තරහකට නෙමෙයි. එහෙම දැම්මම මම මොකක් හරි පණිවිඩයක් දැම්මා කියන්නකෝ. ඒ පණිවිඩය දැම්මට පස්සේ ඔයාලා ඒකට කමෙන්ට් ගොඩාක් දාගෙන යනවා. එහෙම නැත්නම් ඊට පස්සෙත් ඔය මොනවා හරි විකඩම් ටිකක් දානවා. දැම්මට පස්සේ අනිත් ළමෙක් පස්සේ වෙලාවක ඒක බලපු ගමන් පෙන්වන්නේ නිකන් හරවත් නැති දෙයක්. අර මගේ පණිවිඩේ ඒ ළමයාට දැනෙන්නේ නෑ. ඔයාලට පුළුවන් ওই group එකට මෙහෙම දාන්න. ඔය 9 වසර ඔයාලා ඉගෙන ගද්දී ඔයාලට මේ මං උගන්වනවට හා ඔයාලට වෙනත් බාහිර සමාජයෙන් හම්බ වෙන මොනවද තියෙන්නේ? ඔය සිංහල ඉතිහාසය සම්බන්ධ මොනවා හරි පේපරයක් හම්බුනොත්, ඒ සම්බන්ධ නෝට් එකක් හම්බුනොත්, ලිපියක් හම්බුනොත් ඒක දාන්න group එකට. එතකොට අනිත් ළමයි කියවයි. ඒ වගේ දෙයක් දාන්න. ඔය විලිලැජ්ජ නැති නිකන් විකඩන්නම් අනම්බනම් දේවල් නම් පුරවන්න එපා ඔගේ. එහෙම තව හේතුවක් තමයි ඔයාලා ඔබ හිතුවේ නැති වුණාට දරුවෝ ඔයාලා දන්නවද මගේ ෆෝන් මෙමරිය දැන් මට තියෙන එක ගෲප් එකක් නෙමෙයි 9 වසර ගෲප් එකයි 10 වසර ගෲප් 7ක් තියෙනවා 11 වසර ගෲප් 7ක් තියෙනවා A level ගෲප් 6ක් තියෙනවා එතකොට ඔය ඔක්කොම ඔය දාන්නේ ඔක්කොම මගේ ෆෝන් මෙමරියේ පිරෙන්නේ දරුවෝ ඉතින් මං හැමදාම ෆෝන් එක මේක මෙමරිය අප්ඩේට් කර ඉන්න ඕනි මට වෙන වැඩක් නැද්ද මාර ප්‍රශ්න තියෙන ඔයාලා හිතුවේ නැති වුණාට මේක පුංචි දෙයක් නෙමෙයි මම ඊළඟට ලින්ක් එකක් දැම්මත් ඒක ළමයාට යන්නේ නේද? ඒ නිසා මම කියන්නේ තරහකට මනාප නෙමෙයි. එයින් මේ වගේ වැදගත් දේවල් අපි එකතු කරමු. කුණු අයින් කරමු නේ. පිරිසිදු දේවල් එකතු කරමු කුණු අයින් කරමු. හරි. එහෙනම් අපි හම්බෙමු ලබන සතියේ සඳුදා උදේ. හරිනේ? එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. එහෙනම් හැමෝටම ආයුබෝවන් ඈ. ආයිබෝන් Good night, sir. Thank you, sir. Thank you, sir.